සුබ දවසක් පුතේ. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද හරි ලස්සන දවසක්. ඔව් සර්. පොය දවසේ කරන්න බැරි වුණු කොටස අද අමතර දිනයක් දාගෙන කරනු. මාර සතුටුයි. මම හිතුවට වඩා ළමයි සෙට් එකම අද ඉන්නවා. ඉතින් පුතේ ගුරුවරයෙක්ට ඊට වැඩිය සතුටක් වෙන නැහැ. මම ඒකනේ අර හැමදාම කියන්නේ ඉගෙන ගන්න ඕන වැදගත් දෙමව්පියන්ගේ වැදගත් දරුවෝ ටික ඉන්නේ මගේ ගාව. මම හැමදාම කියනවා ලොකුව දෙනව නෙමෙයි මූණට කියනොත් නෙමෙයි ඇත්තම කතාව. හරි ජෙනුයින් දෙමව්පියන්ගේ ජෙනුයින් දරුවෝ ටිකක් ඉන්නවා. ඒ කියන්නේ පොයේ දවසට සමහර ළමයි මගෙන් අහනවා සර් පොයේට පන්ති කරන්නේ නැද්ද? ඉතින් බලන්නේ ඒ තරමට පොයේට උනත් පන්ති කරනවා නම් කරන්න කැමති ළමයි ගොඩාක් ඉන්නවා. මාර සතුටුයි. ඔය ගැම්ම පුතේ ඔය විදියටම තියන් ගියොත් ඔය ක්වොලිටිය ඔය විදියටම තියන් ගියොත් හොඳ ගමනක් මයි පුතාලා සියලු දෙනාටම තියෙනවා. හරි. එහෙනම් අවසරයි අද පාඩම පටන් ගන්න. පුතාලට මම විනාඩියක් දෙනවා. ගිය සතියේ නෝට් එක චුට්ටක් බලා ගන්න. 8 වසර. පරිමිතිය සුපිරිම තැනක නවත්තලා පරිමිතිය පාඩම ඉවර කරා. හවුද නැද්ද? මල්මි පරිමිති ඉවර කරා. ඕනම ගානක් පුතාලා යෝජනා කරන්න. මම දැන් හදනවා. පාඩමක් ඉවරුණාට පස්සේ ඒ පාඩමේ අමාරු ප්‍රශ්න තියෙනවා නම් උදයන්ග සර්ගෙන් දැන් අහගන්න පුළුවන්. දැන් ඒකට වෙලාව. අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවනම් සමා වෙන්න පුතේ. පුතා මං ගැන දන්නේ නැතුව ඇති. පුතාට පුළුවන් මං ගැන දැනගන්න. පසුගිය රෙකෝඩින් බලලා මේ පාඩමට සෙට් වෙන්න පුළුවන්. මේ පාඩමේ රෙකෝඩින් සියල්ල අපේ sibdahara.lk නැත්තම් ප්‍රගති foundation.com වෙබ්සයිට් එකේ තියෙනවා. හරි. ගන්න බලන්න. සර් කිසිම ගානක් අමාරු උන්නේ නැහැ. සුපිරි. තව එක්කෙනෙක් කියනවා මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන. මිශ්‍ර අභ්‍යාසයක් මේකේ නැහැ. නියම. 2.1 අභ්‍යාසයේ 6 වෙනි ගාන. හරි පුතේ. කවුරුත් බලා ගන්න සුපිරි ගානක්. 2.1 අභ්‍යාසයේ 6 වෙනි ගාන. ළමයි කීප දෙනෙක් ගොඩ දෙනෙක් ඉල්ලුවා. මගෙන් කෝල් කරලත් ඇහුවා. නියමයි. WhatsApp වලිනුත් අහලා තිබුණා. අන්න එහෙමයි වෙන්න ඕන පුතේ. ඔයාලා අර එහෙම ඇහුවට පස්සේ තමයි මේ මට හිතෙන්නේ මෙහෙම උගන්වන්න ඕනේ කියලා. නියමයි. මරු සෙට් එකක් ඉන්නෝ සුපිරියටම වැඩ කරන. හරි. 6 වෙනි ගාන සමචතුරස්‍රාකාර ලී ආස්තරයක් හා එහි පැත්තක දිගට සමාන ආධාරකයක් සහිත මෙන්න මේ වගේ එකක් පුතේ. සමපාද සමචතුරස්‍රයක්. සම ත්‍රිකෝණයක්. පාද ත්‍රිකෝණයක්. ලී ආස්තරයක් සංයුක්ත කර ඇත. මෙම පරිමිතිය මේකේ පරිමිතිය පරිමිතිය 160 සෙන්ටිමීටර් නම් සමචතුරස්‍රාකාර ලී ආස්තරයේ පැත්තක දිග සොයන්න සමපාද ත්‍රිකෝණාකාර හැඩති ලී ආස්තරයේ පරිමිතිය. ලැජ්ජයි පුතේ. ඇත්තටම ලැජ්ජයි. ඒ මොකෝ සර් මොකෝ ලැජ්ජ වෙන්නේ? අහගෙන ඉන්නකො. ඒ තරම් නෝන්ඩි. ලේසිනේ පුතේ. ඔන්න බලන්න ලේසිය. පුතේ මේ රූපේ පරිමිතිය කියන්නේ පැටියෝ. මේ රූපේ පරිමිතිය කියන්නේ පැති 1යි. ඔන්න බලාගන්න. 1යි එක වගේම 2යි 3යි 4යි 5යි. අන්න බලහංකෝ. ඔය පැති පහ එකතු වෙලා නේද පරිමිතිය හැදෙන්නේ. එහෙනම් මොලේ තියෙන එකෙක් මට කියහන්. පැත්තක දිග හොයන්නේ කොහොමද?
මොලේ තියෙන එකේ කියන්න බලන්න. පැත්තක දිග හොයන්නේ කොහොමද? ඔව් 160 බෙදන්න ඕන කීයෙන්ද? 5න්. 160 බෙදනවා 5න්. 160 5න් බෙදුවම කීයද පුතා? 32යි. සෙන්ටිමීටර් 32යි. අත උස්සන්නේ කාපු දරු. සුපිරි. මරු. පට්ට. පැත්තක දිග 32යි. හරි. දැන් අපෙන් අහනවා පුතේ ඊළඟට අහනවා දෝනි. සමපාද ත්‍රිකෝණාකාර හැඩති ලී ආස්තරය. ඒ කියන්නේ මෙන්න මේ ලී ආස්තරයේ පරිමිතිය. එතකොට පුතේ පරිමිතිය ඇහුවොත් ඒක වෙනම හොයන්න ඕන. වෙනම. එතකොට පැටියෝ පැත්තක දිග 32යි නේව. එහෙනම් පුතාලට උදයන්ග සර් ඉගැන්නුවා. සමපාද ත්‍රිකෝණයක පරිමිතිය ගන්න පුළුවන් පැත්තක දිග 3න් වැඩි කරලා. එහෙනම් පරිමිතිය සමානයි 32 ගුණ කරන්න ඕන 3ෙන්. 32 ගුණ කරන්න 3ෙන්. එතකොට කීයද අම්මා? 96යි සෙන්ටිමීටර්. 96යි සෙන්ටිමීටර්. අත උස්සන්නමයි අම්ම මේක ආවන. සුපිරි මරු. තව ඕනම එකක්. ඕනම එකක්. ඕනම ගානක් අහන්න පුළුවන්. අපිට කියනවා පළවෙනි පාඩමේ මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන. චුට්ටක් තේරෙන්නේ නැහැලු. හරි. මම ඒකට උදව්වක් දෙන්න. හරවන්න පුතේ 12 වෙනි පිටුවේ පළවෙනි පාඩමේ මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන. පළවෙනි පාඩමේ මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන තේරෙන්නේ නැලු. හරි. මං කියලා දෙන්නම් පුතේ. අහගෙන. එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා. එකෙන් පටන්ගෙන මුල් පදයේ සිට පිළිවෙලින් පද දෙකක් පද තුනක් පද හතරක් වශයෙන් එකතු කළ විට විශේෂ සංඛ්‍යා වර්ගයක් ලැබේ. පුතේ එකෙන් පටන් ගන්නා ඔත්තේ සංඛ්‍යා රටාව 1. ඔහොමනේ යන්නේ. එකෙන් පටන් ගන්නා ඔත්තේ සංඛ්‍යා රටාව. හරි. කියනවා පුතේ මුල් පදයේ සිට පද දෙකක් පද තුනක් අන්න. පද දෙකක් එකතු කරාම ඉන්නේ 4යි. පද තුනක් එකතු කරාම ඉන්නේ 9යි. විනාඩියක් දෙන්න. හරි. හරි පුතේ. පද 3ක් එකතු කරාම ඉන්නේ 9යි. පද 4ක් එකතු කරමු 16යි. යකෝ අමුතු රටාවක් පේනෝ බොල. පේනෝ. මොලේ තියෙන කෙට නම් පේන්න ඕන. මේ මොකද්ද මේ රටාව? සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. මේ ලැබෙන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා. එහෙනම් අපෙන් අහනවා මොකක්ද අහන්නේ? පළවෙනි පාදයේ සිට පිළිවෙලින් පද දෙකක් පද තුනක්. රයිට්. මෙම සංඛ්‍යා වර්ගය හඳුන්වන විශේෂ නම සමචතුරාස්‍ර සංඛ්‍යා. 7 දෙවරක් 2 4යි 3 වරක් 3 9යි 4 වරක් 4 16 5 වරක් 5 25යි. මේවට කියන්නේ සමචතුරාස්‍ර සංඛ්‍යා. ඊළඟට කියනවා ඉහත සංඛ්‍යා රටාවේ මුල් පදයේ සිට අනුපිළිවෙලින් පද 15ක් එකතු කළ විට
ලැබෙන සංඛ්‍යාව සොයන්න. මුල් පදයේ සිට හරි. පද 15ක් එකතු කළ විට සුදනවන පද 15ක් එකතු කළ විට එතකොට පුතාලා මොකද්ද කරන්න ඕන? මේකේ පද 15ක් ලියලා එකතු කරන්න. කීයේ උත්තරේ එන්නේ? 1340යි. එක ළමයට ඇවිල්ලා තියෙනවා 1340ක්. තව කෙනෙක්ට 1490යිලු. තව කෙනෙක්ට ඇවිල්ලා තියෙනවා 1490යි. ඔව් 1342යි. ඒ ඔයාලට එකතු කරගන්න බැරුව. හරි. මේ විදියට පද 15ක් ලියලා එකතු කරලා බලන්න. කොහොමද කියන්නේ? 16 5 5 25යි. 6 වරක් 36යි. ඔය විදියට ගන්න. ද වෙන ක්‍රමයක් මොකක් හරි තියනවද? පුළුවන් නම් කියන්න වෙන මොකක් හරි ක්‍රමයක් තියෙන්නත් පුළුවන්. හැබැයි මං කියලා දෙන්නේ ලබන සතිය ඔබට අවස්ථාව දෙනවා. මේ වගේ සංඛ්‍යා රටාවක 20 වෙනි පදය දක්වා තියෙන එකතුව ගන්න කෙටි ක්‍රමයක් මගේ ගාව තියෙනවා. ගන්න කෙටි ක්‍රමයක් මගේ ගාව තියෙනවා. හැබැයි මම දැන් ඒක දුන්නොත් මෙලෝ රහක් නැති වෙනවා. ඒ නිසා පුතාලට පුළුවන් නම් පුතාලගේ දැනුම තියෙන දෙමව්පියෝ ඉන්නෝ නැත්තම් ගුරුවරු ඉන්නෝ ගෙවල් ලවට කාගෙන් හරි අහගෙන එන්න. මේ වගේ සංඛ්‍යා රටාවක එක විට පද ගණනක එකතුව හොයන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ ක්‍රමය පොඩ්ඩක් නිකමට හොයාගෙන ඉන්න බලන්න. තියනවද බලන්න. ඇතිනේ. ඇති. ගොඩක් දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්න වලට ඔක තමයි උත්තරේ. හරි. නිබන්ධනයේ ගැටලු ටික දෙන්නේ ප්‍රශ්න ඕන කට්ටියනේ. ඒ කියන්නේ අච්චු පොතේ ගැටලු ටිකත් හදලා උන්ට එපා වෙනෝ ඉස්කෝලෙත් හදනවනේ. ඒ නිසා නිබන්ධනය දෙන්නේ දැනුම හොයන ඇවුන්ට. අනිවාර්යෙන් සියලු දෙනාම නිබන්ධනය කරන්න ඕන. තේරුණාද? හරි. ලබන සතියේ මම නිබන්ධන සියල්ල එකලි පාඩම් 3ක් අරගෙන නිබන්ධන 3ට වෙනම දවසක් දාලා ඒකේ අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරලා දෙන්න. හරි. ලියන්න පුතේ තුන්වෙනි පාඩම කෝණ අලුත් පාඩම. අලුත් පිටුවකින් පටන් ගන්න. මාතෘකාව ලියන්න. කෝණ මාතෘකාව කෝණ. හරි. කෝණ සුපිරියටම කියලා දෙනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඕනම ගුරුවරයෙක්ට අභියෝග කරන්න පුළුවන් විදියට මම ඔයාලට දැනුම දෙනවා. කවුරු හරි කිව්වොත් මේක වැරදි කියලා මම එයත් එක්ක තර්ක කරනවා. මොකද මම දැන් අවුරුදු 12කට ආසන්න ප්‍රමාණය. හරි. මේ ඉගැන්වීම් කටයුතු කරනවා. කවදාවත් වැරදි දෙයක් උගන්වලත් නැහැ, කළත් නැහැ. අහගෙන මාතෘකාව කෝණ. ඇත්තටම මේක ජ්‍යාමිතිය කියන පාඩමේ කොටසක්. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. කෝණයක් යනු කුමක්ද? යකෝ මරු. මං අහන ඔක්කොගෙම හොඳේ. කෝණයක් යනු කුමක්ද? බලමු. පන්ති එකෙට හරි මොලේ තියෙන එකෙට ඔක පටස් ගාලා උත්තර දෙන්න පුළුවන්. බලමු. පුළුවන් කෙනෙක් අත උස්සන්න. මම කැමරා ඔන් කරනවා. මයික් එක ඔන් කරනවා. කෝණයක් කියන්නේ මොකද්ද? ඒක දන්නේ නැත්නම් පුතේ මේ පාඩම ඉගෙනගෙන වැඩක් නැහැ. කෝණයක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මේ පාඩම ඉගෙනගෙන වැඩක් නැහැ. ඇත්තටම වැඩක් නැහැ. අපරාධි ඉගෙන ගන්න. කෝණයක් කියන්නේ මොකද්ද?
දන්න කෙනෙක් අත උස්සන්න. ඔය අත උස්සපු ගාන ඉස්සලා අත් පල්ලෙහාට දාන්න. රයිස්. දැන් මට කැමරේ කොන් කරලා අත උස්සන මම එයාගේ මයික් එක ඔන් කරනවා. කෝණයක් කියන්නේ මොකද්ද? යකෝ. මරුනේ. එන්න එක කෙල්ලෙක් ඉන්නවා. නිමානි මයික් එක ඔන් කරන්න පුතේ. යම් කිසි තලයක සරේඛා දෙකක් ඡේදන වන ලක්ෂයක් වටා පිහිට වටප්‍රාණය. ආයිමත් කියන්න පුතේ. යම් කිසි තලයක අන ලක්ෂයක් වටා පිහිට වටප්‍රාණය. කමන්නේ හොඳයි. හොඳයි. කෙල්ල සුපිරි උත්සාහයක් දරුවා. තව කාටද පුළුවන්? මල්මි ඩනුල්යා අපේ චතුමි දහම්සා අනිත් සර් ඇත්තටම සර් ලැජ්ජයිනි කෝණයක් කියන්නේ මොකද්ද දන්නේ ඒ වුණාට කෝණ උඩ දාගෙන උගන්නන්න කො බලන්න ඉනුක්කයා ඉන්රුක මයික් එක ඔන් කරා බාහු දෙකට එක ශීලා sorry අයමක් කියන්න පුතේ බාහු දෙකක් එකට එක්වන ශීර්ෂය බාහු දෙකක් එකට එක්වන ශීර්ෂයක් දිනුද සරල රේඛීය ඛණ්ඩ දෙකක් එකතු වන ස්ථානය සරල රේඛීය ඛණ්ඩ දෙකක් එකට එකතු වෙන ස්ථානය එකෙටවත් බැරි වගේ මට පේන්නේ හරි උත්තරය ආවේ නැහැ කාගෙන්වත් බණ්ඩාර සරල රේඛා ඛණ්ඩ දෙකක් එක විට ඡේදනය වන විට සැදෙන ශීර්ෂය නෑ මම පොඩි ප්‍රශ්නයක් අහන්න පුතේ ඔබ වැරදි අවබෝධයක් ගත්තේ මම අහන්නේ කෝණයක් යනු කුමක්ද කියලා මං කවදාවත් ඇහුවේ නෑ කෝණයක් හැදෙන්නේ කොහොමද කියලා දැන් ඔයාලා ඔය කියන්නේ කෝණයක් හැදෙන විදිය සරල රේඛා දෙකක් එකිනෙකට හමු වනාම කෝණයක් හැදෙනවා හරි තර්කේ හරි මම පිළිගන්නවා සරල රේඛා දෙකක් එකිනෙකට හමු වුණොත් සරල රේඛා දෙකක් එකිනෙකට හමු වුණ තැන කෝණයක් හැදෙනවා මම පිළිගන්නවා හරි මං අහන්නේ දෝනි හැදෙන හැටි නෙවෙයි මං අහන්නේ කෝණයක අර්ථකථනය කෝණයක් කියන්නේ මොකද්ද මොකද්ද හරි දැන් බලා ගන්න ඇති කට්ටියටම මම අවස්ථාව දුන්නා එකෙක්වත් අවස්ථාව හරියට ගත්තේ නැහැ එක කෙල්ලෙක් එක දුවෙක් යාන්තමින් ගෑවෙන්න වගේ ගියා නමුත් අසාර්ථකයි හරි හරි දැන් අහගෙන ඉන්න ලස්සන කතන්දරයක් දඩ කතන්දරයක් හිමින් කියලා දෙන්න හදන්න හරි හොඳට අහගෙන ඉන්න පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් තියාගෙන හොඳට අහගෙන ඉන්න මෙන්න සරල රේඛාවක් අහගෙන ඉන්නකො සරල රේඛාවක් හරි ඒ මත වූ මෙන්න ලක්ෂයක් සරල රේඛාවක් තියෙනවා ඒ මත ලක්ෂයක් තියෙනවා
ලක්ෂයක් තියෙනවා. හරි. දැන් පුතේ මම මේ සරල රේඛාව මේ ලක්ෂ්‍ය ඔස්සේ භ්‍රමණය කරනවා. ඒ මොකද්ද? ඒ කියන්නේ පුතේ මේක කරකවනවා. පොඩක් ඉන්න. පුතාලට මම පැහැදිලිව පේනවද? පේනව නම් අත උස්ස. හරි. අහගෙන ඉන්න. පේනව නේ පුතේ? හරි අහගෙන ඉන්න. මෙහෙම සරල රේඛාවක් තියෙනවා. ඒ මත ලක්ෂයක් තියෙනවා. සරල රේඛාව මත ලක්ෂයක් තියෙනවා. ඒ ලක්ෂය ඔස්සේ මෙතන කරකවනවා. කරකවනවා. මේක කැරකිව්වා. එතකොට පුතේ මේකට කියනවා මේකට කියන්නේ මුල් පිහිටුම. මුල් පිහිටුම. මේකට කියන්නේ පසු පිහිටුම. මුල් පිහිටුම හා පසු පිහිටුම. තේරුණාද? ආයි මම මුලින් ඉඳන් කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කරනවා. භ්‍රමණය කරනවා. භ්‍රමණය කරාට පස්සේ මුල් පිහිටුම හා පසු පිහිටුම මුල් පිහිටුම හා පසු පිහිටුම අතර තියෙන විශාලත්වය අන්න පුතේ කෝණයක් ලෙස හැඳින්වෙනවා. තේරුණු කට්ටියත් උසක්. ආයිමක් කියනවා හොඳට අහගෙන ඉන්න. කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කළ විට මුල් පිහිටුම හා පසු පිහිටුම අතර ඇති විශාලත්වය කෝණයක් ලෙස හැඳින්වේ. කෝණයක් ලෙස හැඳින්වේ. අත උසන්න මේක තේරුණු කට්ටිය. කවුරු හරි ඇහුවොත් මගේ දුව පුතාලගෙන් කෝණයක් කියන්නේ මොකක්ද කියලා. කෝණයක් කියන්නේ මොකක්ද කියලා. පුතාලා බය නැතුව මේකට උත්තර දෙන්න. තේරුණාද? හරි. ඇඳ ගන්න පුතේ ඔක. ඇඳ ගන්න මම යටින් දෙන්නම් නෝට් එකක් මම කරන්න. ඇඳ ගන්න පුතේ. හරි. හරිද පුතේ? හරි. එයා ගන්න. මේක අඳගත්තද පැටියෝ? මුල් පිහිටුම පසු පිහිටුම කෝණය. හරි.
මේ රූපේ ඇඳ ගන්න කිව්වේ. ඇඳ ගන්න කිව්වේ. හරි. තා එකපාරක් මාත් එක්ක කියමු. ළමයි ඔක්කොම තව එකපාරක් මාත් එක්ක කියමු. මොකද්ද කෝණයක් කියන්නේ? කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කළ විට කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කළ විට මුල් පිහිටුම හා පසු පිහිටුම අතර ඇති විශාලත්වය මුල් පිහිටුම හා පසු පිහිටුම අතර ඇති විශාලත්වය කෝණයක් ලෙස හැඳින්වේ. තේරුණාද? හරි. ලියන්න. ලියන්න පුතේ. කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී හරි. කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කළ විට කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කළ විට මුල් පිහිටුම හා පසු පිහිටුම අතර ඇති විශාලත්වය මුල් පිහිටුම හා පසු පිහිටුම අතර ඇති විශාලත්වය මුල් පිහිටුම හා පසු පිහිටුම අතර ඇති විශාලත්වය කෝණයක් ලෙස අර්ථ දැක්වේ. කෝණයක් ලෙස අර්ථ දැක්වේ. මුල් පිහිටුම හා පසු පිහිටුම අතර ඇති විශාලත්වය කෝණයක් ලෙස අර්ථ දැක්වේ. දරුවෙක් ප්‍රශ්නයක් අහනවා මෙහෙම. එක දරුවෙක් දැන් පැයක් තිස්සේ ප්‍රශ්නයක් අහනවා. සර් පරාවර්ත කෝණ වලටත් ඔය අර්ථ දැක්වීමද? පරාවර්ත නෙවෙයි බොල්ලේ. ඕනම ලෝකේ තියෙන ඕනම කෝණයකට ඔය අර්ථ දැක්වීම තමයි. ඇයි? පරාවර්ත කෝණ කියන්නේ මේකනේ. හරිනේ. ඒ මුල් පිහිටුම හා පසු පිහිටුම අතර තියෙන මේ පැත්තේ විශාලත්වයට තමයි පරාවර්ත කෝණ කියන්නේ. තේරුණාද? තේරුණාද? පරාවර්ත කෝණ පටල ගන්න එපා. ඒ ගැන පස්සේ මම කියලා දෙන්නම්. හරි. ආයිමක් කියනවා නැවතත් අහන්න බලා ගන්න. කවුරු හරි ඇහුවොත් බය නැතුව කියන්න. කිසියම් සරල රේඛාවක් ඒ මත වූ ලක්ෂයකදී භ්‍රමණය කළ විට මුල් පිහිටුම හා පසු පිහිටුම අතර ඇති විශාලත්වය කෝණයක් ලෙස හැඳින්වේ. හරි. ඊළඟට ලියන්න මාතෘකාව කෝණයක් නිවැරදිව හඳුනා ගැනීම. ලියන්න මාතෘකාව කෝණයක් නිවැරදිව හඳුනා ගැනීම. කෝණයක් නිවැරදිව හඳුනා ගැනීම. හරි. මගේ පැටියෝ උදයන්ග සර් සුපිරියටම කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. කෝණයක් කොහොමද
නිවැරදිව කෝණයක් නිවැරදිව හඳුනා ගැනීම. හරි. ධෝනි පෑන පැත්තකින් තියන්න සුපිරියටම ආයි මෙලෝ දැනුමක් නැති එකෙක්ට වුණත් සුපිරියටම කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. පුතේ හිතන්න මේක කෝණයක් කියලා. ආගෙන කෝණයක්. මේකේ කෝණේ මේවට කියනවා පුතේ පාද නැත්තම් බාහු. පාද කියලාත් කියනවා බාහු කියලාත් කියනවා. මෙයාටත් කියනවා පාද නැත්තම් බාහු. සිංහ බාහු. සිංහ කකුල. බාහු. කකුලට තමයි කියන්නේ බාහු. තොට දෙනෝ පයින්. තොට දෙනෝ බාහුවේ. අන්න එහෙම කියන්නේ. ඒක හරිය ලස්සනයි. බාහුව කියන්නේ කකුලට. මෙන්න මෙතෙන්ට මොකද්ද කියන්නේ? ඔළුව. ඔය ඔළුව ඔළුව ඔළුවට කියන්නේ සිංහල භාෂාවේ ශීර්ෂය. ඔළුවට කියනවා ශීර්ෂය කියලා. එහෙනම් මතක තියාගන්න අපිට වගේම ලෝකේ තියෙන ඕනම කෝණයකට කකුල් දෙකකුයි ඔළුවකුයි තියෙනවා. ඇත්තනේ? thank you sir. හරි. දැන් මම මේව නම් කරනවා. A මේක B මේක C. එහෙනම් මට කට ඇරලා කියන්න. මෙයාගේ පාද ටික කට ඇරලා කියන්නකෝ. පළවෙනි පාදය AB මතක තියාගන්න. AB කියන්නත් පුළුවන් BA කියන්නත් පුළුවන්. AB කියන්නත් පුළුවන් BA කියන්නත් පුළුවන්. අවුලක් නැහැ. මේ පාදේ හයියෙන් කියනවා බලන්න. මේ පාදෙට කොහොම කියන්නේ? BC පාදය. නැත්තම් CB මාරුණාට කමන්නේ නැහැ. BC නැත්තම් CB. BC පාදය කියන්න පුළුවන්. CB පාදය කියන්න පුළුවන්. හරි. එච්චර. පාද දෙකයි. ඊළඟට ශීර්ෂය. ශීර්ෂය මොකද්ද? ශීර්ෂය ඔළුව B. මතක තියාගන්න. ඔළුව B. හරි. දැන් මට කියහම් පුතේ මේ කෝණය නම් කරන්නේ කෙසේද? කොහොමද නම් කරන්නේ කෝණය? පුතාලට කියලා දීලා තියෙනවා 7 වසරේදී. විලි ලැජ්ජයි. කෝණය නම් කරන්නේ හැමතිස්සෙම කෝණය තියෙන තැන මැදට ලියන්න. කෝණය තියෙන තැන මැදට ලියන්න. ඊට පස්සේ දෙපැත්තේ දෙන්න මාරුණක් කමක් නැහැ. ඕන විදියකින් ලියන්න. A B C. කෝණේ තියෙන තැන මැදනේ. උගේ ඔළුව උඩින් කැප් එකක් දාන්න. නැත්තම් තව විදියක් වෙනවා. ඕකම ලියන්න පුළුවන්. A B C මෙන්න මේ ලකුණ. සමහර පොත්පත්වල මෙන්න මේ ලකුණ තියෙනවා. ඒ නිසා මගේ පුතාලා ඒක දැනගන්න. නමුත් ගොඩක් පොත්පත්වල තියෙන්නේ උඩ විදිය. අපි සාමාන්‍ය පෙළට පාවිච්චි කරන්නේ උඩ විදිය. දැනගන්න තමයි මේක දුන්නේ. නැත්තම් ඕක දෙපැත්තේ දෙන්න මාරු කරලා උනත් ලියන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. දෙපැත්තේ දෙන්න මාරු කරොත් ඕක C කොහමද? දෙපැත්තේ දෙන්න මාරු කරොත් කොහමද? CBA. ඒ කියන්නේ මැද එක කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. මුන් දෙන්නට මාරු වෙන්න පුළුවන්. දෙකම එකයි. ඔය ලකුණ දාන්නත් පුළුවන්. අර ඔළුවේ කැප් එක වෙනුවට මෙන්න මෙහෙම ලකුණක් දාන්න පුළුවන් උලක් නැහැ. හරි. පොඩ්ඩක් ඉන්න. උදයංග සර්ගේ පන්ති ආපු එකෙක් නම් මට කියන්න. මේ කෝණේ වගේම මෙතනත් කෝණයක් තියෙනවා. ඒකට කියන්නේ බං පරාවර්ත කෝණේ කියලා.
කොහොමද පරාවර්ත කෝණය ලියන්නේ? පුළුවන් අත උස්සන්න මම එයාගේ මයික් එක ඔන් කරනවා. හරි. මාල්මි කියන්න බලන්න. මෙයාගේ පරාවර්ත කෝණය කොහොමද ලියන්නේ? ABC පරාවර්ත කෝණය. very good අප්පුඩයක් ගහන්න පුතේ හයියෙන්. අලුතෙන් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ ABC කියලා ලියලා කෝණය ඉස්සරහින් හෝ පිටිපැත්තෙන් කොහෙන් දැම්මක් කමක් නැහැ. බොහෝ විට දාන්නේ පිටිපැත්තෙන්. පරාවර්ත කියලා දාන්න ඕන. එච්චර. තේරුණා? එහෙනම් මතක තියාගන්න මගේ රත්තරන් පුතේ පරාවර්ත කෝණයක් ලියනකොට සාමාන්‍ය විදියටම ABC ලියලා නිකම්ම ලිව්වොත් නිකම්ම ABC ලිව්වොත් මේ කෝණේ සුළු කෝණේ පරාවර්ත කියලා වචනය දැම්මොත් මතක තියාගන්න ගන්න වෙන්නේ මේ කෝණේ දෙක පටල ගන්න එපා නිකම්ම නිකං කෝණය දැම්මොත් ගන්න මේ කෝණේ පරාවර්ත කියන වචනය තියෙනවා නම් ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන තියෙනවා නම් පරාවර්ත කෝණේ ගන්න තේරුණාද පැටියෝ right ලස්සනට ලියා ගන්න නෝට් එක සුපිරියටම ලියා ගන්න ආයි ඔයිට එහා ඉතින් ඕනම මෙලෝද වැඩක් බැරි එකකට උනත් තේරෙනවා
හරි පුතේ. ලියලා ඉවරද? ඉවරද පුතේ? හරි. දැන් මම ගානක් දෙන්න. නිකන් හුරු වෙන්නත් එක්ක මම දන්න ගොඩ දෙනෙට ඕක පුළුවන්. ගොඩ දෙනෙට ඕක පුළුවන්. හැබැයි මෙතන ඉන්නෝ 130ක් විතර. ඕකත් බැරි. ඉස්කෝලේ ගිහලා අපත ගහපු අයෝ. රයිට්. ගණන් සෙට් එක තනියෙන් හදන්න. මහ ලොකු දෙයක් නෑ. හුරු වෙන්නත් එක්ක මේකේ තියෙන කෝණ සියල්ල ලියලා දෙන්න මට. හුරු වෙන්නත් එක්ක. මේකේ තියෙන කෝණ ගණනාව. නිකන් A B C D E තියෙන කෝණ ටික පොඩ්ඩක් ලියන්න බලන්න ලස්සනට. නිකන් ලියන්න කෝණ ටික. ඉක්මන් කර. හරි. ඇති පුතේ. වෙලාව ඇතිනේ. කෝණ කීයක් විතර අහු වුණාද පුතාලට? මම මේ පුතාලට දුන්නේ නිකන් ඇහැ හුරු වෙන්න ඕන නිසා. කෝණ කීයක් විතර අහු වුණාද? දාන්න බලන්න chat එකට. වෙලාව ඕනලු. වෙලාව ඕන නම් ටයිම් කියලා දාන්න. එක්කෙනෙක්ට කෝණ 10ක් අහු වෙලා. තව එකෙක්ට කෝණ 4යි. තව එකෙක්ට 16යි. බලමු. මල්මිට කෝණ කීයද? 25යි. බුදුවම්. කෝණ 45ක් තියෙනවා. දැන් මං කියනවා 45ක් පෙන්නන්න කියලා මේකේ. නිකමට මම මේ පොඩි අභ්‍යාසයක් දුන්නේ ප්‍රැක්ටිකල් එකක්.
මේකෙන් පුළුවන් ඔබේ ඇහැ හුරු කරන්න කෝණ වලට. ජ්‍යාමිතිකව කෝණ වලට ඇහැ හුරු කරන්න පුළුවන්. හරි. බලමුද මේකේ කීයක් තියෙනවද කියලා. සුදුනෝන එකෙට්ටවත් හරි උත්තරය බලමු. බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මම ඔය ටික පේනවා බස් ගාලා. පේනේව වගේම නොපෙනෙන ඒවාත් තියෙනවා මහත්තයෝ. පරිස්සමෙන් බලන්න. තව එකක්. ඔන්න 8යි දැනට. මේකත් 9යි 10යි 11යි 12යි. 12ද තියෙන්නේ. නෑ පැටියෝ. ඔන්න බලන්න. හරි. මෙතන සම්පූර්ණ එක 13යි. සම්පූර්ණ එක 14යි. සම්පූර්ණ එක 15යි. සම්පූර්ණ එක 16යි. 16ද නෑ තව තියෙනවා. මෙන්න සම්පූර්ණ එක 17යි. සම්පූර්ණ එක 18යි. 18ද නෑ තව තියෙනවා. මෙන්න සම්පූර්ණ එක 19යි. සම්පූර්ණ එක 20යි. කෝණ කීයක් තියෙනවද? 20යි. 20ද තව තියෙනවා පුතේ ඕන තරම් 20යි. ඔන්න බලන්න. ඔන්න බලන්න. 21යි. 22යි. 23යි. 24යි. පරාවර්ත කෝණ 24යි. තව තියෙනවද? ඔව් තව තියෙනවා. බුදු අම්මේ තව දෙන්නම් ඕන තරම්. ඔන්න බලන්න. 24. මේ කෝණ ගත්ත. 25 26 27 28 හරි ඔය විදිහට පුතේ 32ක් විතර මේකෙන් ගන්න පුළුවන්. ඔබ ගෙදරදී නිකන් ප්‍රැක්ටිකලි කරලා බලන්න. ඔන්නෝම හිතන්න පුළුවන් නම් මේ රූප සටහනේ කෝණ 32ක් තියෙන බව තේරෙනවා නම් ඔබට ජ්‍යාමිතිය කරන්න පුළුවන්. තේරුණාද? ඔබ ගොඩක් සූක්ෂම වෙන්න ඕන. අත උසන්න එක තේරුණු කට්ටිය. සුපිරි. හරි. ලියන්න මාතෘකාව කෝණ වර්ග. මම පොඩ්ඩක් මතක් කරලා දෙනවා. පට ගාලා මට ඉස්සරහට ඕන නිසා මම චුට්ටක් කෝණ වර්ග ටික හඳුන්වලා දෙනවා. කෝණ වර්ග ටික හඳුන්වලා දෙනවා. හරි. දෝනි පොඩ්ඩක් පෑන පැත්තකින් තියන්න. උදයන්ග සර් සුපිරියටම පොඩි ෂෝට් නෝට් එකක් දෙන්න හදන්නේ. මේ ෂෝට් නෝට් එකකින් පුළුවන් අපේ සිලබස් එකේ තියෙන සියලුම කෝණ අඳුර ගන්න පුළුවන්. පෑන පැත්තකින් තියන්න. සුදු නෝනා. දෝනි
සුදු පෑන පැත්තකින් තියන්න. කුෂාන්‍යා පෑන පැත්තකින් තියන්න. හරි අහගෙන ඉන්න. අපේ සිලබස් එකේ පුතේ කෝණ වර්ග 5ක් තියෙනවා. කෝණ වර්ග කීයද? 5යි. අපේ සිලබස් එකේ කෝණ වර්ග 5යි. ඔන්න බලන්න. සුළු කෝණ කියන්න. ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ. ආයෙම කියන්න. සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ. මට කියහම් පුතේ සුළු කෝණයක් කියන්නේ මොකක්ද? සුළු කෝණ. සුළු කෝණ කියන්නේ මොකක්ද? සුළු කෝණ කියන්නේ මේක තීටා නම් සුළු කෝණ කියන්නේ 90ට වඩා මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? 90ට වඩා අඩුයි. 90ට වඩා අඩුයි. 90ට අඩුයි. අංශක 90ට වඩා අඩුයි නම් සුළු කෝණ. මේ මොකද්ද? ඍජු කෝණ. ඍජු කෝණ කියන්නේ අංශක 90යි. එයා අංශක 90යි. ඊළඟට මහා කෝණ. මහා කෝණ කියන්නේ මොකද්ද? ඔව්. මහා කෝණ කියන්නේ 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි. කියන්න පුතේ 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි. 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි. ඊළඟට 1 2 3 සරල කෝණය. සරල කෝණය. සරල කෝණය. සරල කෝණය කියන්නේ අංශක 180යි. 180යි. ඊළඟට පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. මොකද්ද පුතේ පරාවර්ත කෝණය කියන්නේ? 180ට වඩා වැඩි 360ට වඩා අඩුයි. මේවා අනිවාර්යෙන් පුතාලා මතකේ තියෙන්න ඕන. අයිමත් ඔන්න මුලින් ඉඳන් මතක් කරගමු. හයියෙන් කියන්න. සුළු කෝණයක් කියන්නේ මොකද්ද? හයියෙන් කියන්න. gedara දෙදරන්න කියන්නේ. සුළු කෝණයක් කියන්නේ අංශක 90ට වඩා අඩු වේවුවා. ඍජු කෝණයක් කියන්නේ ඍජු කෝණයක් අංශක 90 ඒවා. මහා කෝණ 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි. සරල කෝණ අංශක 180යි. පරාවර්ත කෝණ 180ට වඩා වැඩි 360ට වඩා අඩුයි. තේරුණු කට්ටියට උස්ස. ලියාගන්න. පටපට ගාලා ලියාගන්න ඉක්මන් කරන්න.
හරි. හරි පුතේ. 90ට වඩා අඩු සුළු කෝණ. ඍජු කෝණ 90යි. මහා කෝණ 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි. සරල කෝණ අංශක 180යි. පරාවර්ත කෝණ 180ට වඩා වැඩි 360ට වඩා අඩුයි. හරි. හරි පුතේ. ලියන්න මාතෘකාව ඔන්න දැන් තමයි 8 වසරට ආවේ. දැන් තමයි ඔන්න 8 වසරට ආවේ. අනුපූරක කෝණ හා පරිපූරක කෝණ හඳුනා ගැනීම වෙන මාතෘකාව. අනුපූරක කෝණ හා පරිපූරක කෝණ හඳුනා ගැනීම. අනුපූරක කෝණ හා පරිපූරක කෝණ හඳුනා ගැනීම. අනුපූරක කෝණ හා පරිපූරක කෝණ හඳුනා ගැනීම. හරි. ඒ යටතේ අනුමාත්‍රිකාවක් ලියන්න පැටියෝ වෙනම අනුපූරක කෝණ. ඒ යටතේ අනුමාත්‍රිකාවක් ලියන්න අනුපූරක කෝණ. අනුමාත්‍රිකාවක් ලියන්න අනුපූරක කෝණ. හරි. අනුපූරක කෝණ. පැන පැත්තකින් තියා. පැන පැත්තකින් තියා. සුපිරියටම කියලා දෙනවා එකපාර හැබැයි. දෙතුන් පාර කියලා දෙන්නේ නැහැ. හොඳට අහගෙන ඉන්න. අනුපූරක කෝණ කියන්නේ පුතේ අහගෙන ඉන්න. අනුපූරක කෝණ ඉගෙන ගන්න කලින් අපි අඳුර ගන්න ඕන අනුපූරක කෝණ යුගල් කියන්නේ මොනවද කියලා. හරි? අපි හඳුන ගන්න ඕන පුතේ අනුපූරක කෝණ යුගල්. යකෝ ඒ මොකද්ද? අහගෙන ඉන්නකො. අනුපූරක කෝණ යුගල් කියන්නේ මොනවද? අන්න බලන්න. බලාගෙන ඉන්න. පුතේ කිසියම් කෝණයක් තියෙනවා. A B C. බලාගෙන ඉන්න එකපාරයි කියලා දෙන්න. ඒක අංශක 30යි. කියලා හිතමු. තව කෝණයක් තියෙනවා. L M N. ඒක අංශක 60යි. right. මං කියන දේ හොඳට අහගෙන පුතේ. මං කියන දේ හොඳට අහගෙන ඉන්න. ඔබට පේනවද හරි අපූර්ව සිද්ධියක් මේ කෝණ දෙකේ විශාලත්වවල එකතුව අංශක කීයද? අංශක කීයද? කෝණ දෙකේ විශාලත්වවල එකතුව කීයද? අංශක 90යි. මතක තියාගන්න දෝනි, මතක තියාගන්න කිසියම් කෝණ දෙකක එකතුව, කිසියම් කෝණ දෙකක විශාලත්වවල එකතුව අංශක 90 නම් ඒ කෝණ යුගලය අනුපූරක කෝණ යුගලයක් වෙනවා. තේරුණු කට්ටිය අත උස්සන්න. ආයිමක් කියනවා හොඳට අහගෙන ඉන්න. කිසියම් කෝණ දෙකක විශාලත්වවල එකතුව අංශක 90 නම් එම කෝණ යුගලය අනුපූරක කෝණ යුගලයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් මෙහෙම ලියනවා. බලාගෙන ඉන්න. ABC කෝණය ධන LMN කෝණය සමානයි අංශක 90යි. අංශක 90යි. එම නිසා ABC කෝණය හා බලාගෙන ඉන්න LMN කෝණය අනුපූරක කෝණ යුගලයක් වේ.
කෝණ යුගලයක් වේ. තේරුණු කට්ටිය අත උස්සන්න. right. ඉක්මන් කරන්න. දැන් පුතාලගෙන් කවුරු හරි අහනවා විශේෂයෙන් අල්ලපු ගෙදර නැන්දා. අල්ලපු ගෙදර නැන්දට පුදුම අමාරුවක් තියෙන අපි ගැන. ආදරේට. හරිද? අල්ලපු ගෙදර නැන්දා අහනු මෙහෙම. ධෝනි අද මොනවද තිබුණු පන්ති? උදයන්ග සර්ගේ කෝණ පාඩම තිබුණේ. අල්ලපු ගෙදර නැන්ද ගණන් පිළිබඳ දන්නෝ. නැන්ද අහනෝ. අනුපූරක කෝණ කියන්නේ මොනවද? එතකොට මොකද කියන්නේ? නැන්දේ කෝණ දෙකේ එකතුව අංශක 90 නම් ඒවා අනුපූරක කෝණ යුගල්. යන්න නැන්දේ. බුදු සරණයි. අන්න. ඉක්මන් කරා. අනුපූරක කෝණ යුගල් කියන්නේ පුතේ එකතු කරාම 90 හැදෙනෙව්වා. ඉක්මන් කරා. අනුපූරක කෝණ යුගල. සර් කියලා දෙන ඒවා සුපිරියටම තේරෙනවා. thank you. හරි පුතේ. thank you. thank you. අර එහෙම කියනකොට පොඩි ගැම්මක් එනවා එකට වර. උගන්නන්න හිතෙනවා. සමහර විටින් එහෙම කියන්නේ. අගය කිරීම කියන එක මේ ලංකාව ඇතුලේ ගොඩක් අඩුයි. අගය කරන්න කැමති නැහැ. වැඩේ ගන්න කැමති අගය කරන්න කැමති නැහැ. හරි. ABC ධන LMN කෝණ දෙකේ එකතුව අංශක 90යි. ඒ නිසා ABC හා LMN කෝණ අනුපූරක කෝණ යුගලයක් වේ. අනුපූරක කෝණ යුගලයක් වේ. හරි. හරි පුතේ. වෙලාව ඇතිනේ. හරි. හරි. යටින් ලියන රතු පෑනෙන් මෙහෙම. රතු පෑනේ ලියලා කොටු කරගන්න. රතු පෑනේ ලියලා කොටු කරගන්න. කිසියම් කෝණ දෙකක විශාලත්වය කිසියම් කෝණ දෙකක විශාලත්වය කෝණ දෙකක විශාලත්වය කෝණ දෙකක විශාලත්වය එකතු කෝණ දෙකක විශාලත්වවල එකතුව කෝණ දෙකක විශාලත්වවල එකතුව අංශක 90 නම් අංශක 90 නම් අංශක 90 නම් 90 නම් අංශක 90 නම් එම කෝණ යුගලය එම කෝණ යුගලය එම කෝණ යුගලය එම කෝණ යුගලය
කෝණ යුගලය. එම කෝණ යුගලය අනුපූරක පෑන මාරු කරන්න. පෑන මාරු කරන්න. පාට මාරු කරන්න. අනුපූරක කෝණ යුගලයක් ලෙස හැඳින්වේ. 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 හරි. අනුපූරක කෝණ යුගලයක් ලෙස හැඳින්වේ. හරි. ලියන්න. රතු පෑනෙන් ලියන්න. විභාග ගැටලු. ගැටලුවක්. ඔන්න. කෙලින්ම විභාග මට්ටමේ ගැටලුවකට සර් දෙන්න හදන්නේ සුපිරිම ගැටලුවක්. හරි. A B C D මේකේ අනුපූරක කෝණ යුගල් දෙකක් ලියා දක්වන්න. ප්‍රශ්නේ ලියා ගන්න. අනුපූරක කෝණ යුගල් අනුපූරක කෝණ යුගල් දෙකක් ලියන්න. කෙලිම විභාගෙට අහන්නේ ඔහොමයි. අනුපූරක කෝණ යුගල් දෙකක් ලියන්න. ලියන්න බලන්න. අනුපූරක කෝණ යුගල් දෙකක්. ඉක්මන් කරන්න. හරි. සර් කියලා දෙනේම තේරෙනවා. සුපිරි. හරි. දැන් සර් පරිපූර්ණක උගන්වන්න ඕනෙත් නැහැලු. තේරෙනවලු. thank you. හරි. පුතේ අනුපූරක කෝණ යුගල් දෙකක් මට පේනවා. මෙන්න බලන්න. ඔබට පේනවද? මෙන්න මේ එක කියන කෝණයයි දෙක කියන කෝණයයි දිහා පොඩ්ඩක් බලන්න. එක කියන කෝණයයි දෙක කියන කෝණයයි දිහා පොඩ්ඩක් බලන්න. ඒ දෙන්නගේ එකතුව ඍජු කෝණයක් නේද? අංශක 90යි. එහෙනම් පුතේ මේ ලකුණෙන් කියන්නේ අංශක 90යි කියලා නේ බං. එහෙනම් පුතේ ඔය දෙන්නගේ එකතුව අංශක 90යි. ඒ කියන්නේ එහෙනම් පුතේ මේ කෝණේ අනුපූරකයි. එහෙනම් ලියන්න පුළුවන් DAC හා CAB ඔන්න පළවෙනි එක ලිව්වා. CAB පළවෙනි එක හරි.
දැන් මට කල්පනා කරලා දෙවෙනි එක කියනවා බලන්න. දෙවෙනි එක. ඒක තියෙන්නේ මෙතන. මෙන්න බලන්න. DCA DCA හා ACB ACB තේරුණු කට්ටිය අත උස්සන්න. සුපිරි හොඳයි. මරු. මේව විභාගයට අහනවද සර්? ඔව තමයි විභාගයට අහන්නේ. ඇත්තද සර්? ඉතින් ලේසියිනේ සර්. ඉතින් ඒක තමයි මිනිහෝ කියන්නේ මම මේ. ගණිතීය පට්ට ලේසි. සර් ඇත්තටම විභාගයට එන්නේ මේවද? ඇත්තටම එන්නේ ඕවා. එතකොට සර් ඉතින් ඕක ලේසියිනේ. ඒක තමයි කියන්නේ. ගණිතයේ තරම් ලේසි විෂයක් මම නම් දැකලවත් නැහැ. දකින්න හම්බෙන්නෙත් නැහැ කවදාවත්. පට්ට ලේසි. හරි. හරි. ඊළඟට අපි බලමු පුතේ. ඊළඟට අපි බලමු අනුපූරක. දැන් අපි දැන් මෙච්චරලා කතා කරේ අනුපූරක කෝණ යුගල් ගැනනේ. දැන් අපි බලමු කිසියම් කෝණයකට අදාළ අනුපූරක කෝණය කියන්නේ මොකක්ද? ලියන්න මාතෘකාව. කිසියම් කෝණයකට අදාළ අනුපූරක කෝණය සෙවීම. කිසියම් කෝණයකට අදාළ අනුපූරක කෝණය සෙවීම. අනුපූරක කෝණය සෙවීම. කිසියම් කෝණයකට අදාළ අනුපූරක කෝණය සෙවීම. පරිපූරක කෝණ පොඩක් කියන තා පොඩ්ඩකින් උගන්වනවා. කිසියම් කෝණයකට අදාළ අනුපූරක කෝණය සෙවීම. හරි. පෑන පැත්තකින් තියන්න. සුදු. උදයන්ග සර් සුපිරියටම කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. අපි හිතමු අංශක 40හි විභාගයට අහනවා. අංශක 40හි අනුපූරක කෝණය. යකෝ. ඒ මොකද්ද දෙයියෝ? මෙලෝඩියක් තේරෙන්නේ නැහැ මට නම්. අංශක 40හි අනුපූරක. ඒ කියන්නේ පුතේ 90 වෙන්න මදි ගණන. අංශක 40ට 90 වෙන්න තව කීයක් මදිද? කීයද? 50යි. අන්න පුතේ මතක තියාගන්න. අංශක 40හි අනුපූරක කෝණය 50යි. ගන්න කෙටි ක්‍රමේ තමයි 90න් 40 අඩු කරන්න. ටක් ගාලා 50 එනවා. 90න් 40 අඩු කරා නම් උත්තරේ එනවා. එහෙනම් මට කට ඇරලා කියන්න චූටි දුවේ. කට ඇරලා කියන්න මයි දෝනි. අංශක 50හි අනුපූරක කෝණය. කියා. අංශක 50හි අනුපූරක කෝණය විලිලැජ්ජයි 40යි. ආව් බබ්බා දෙඩ සුපිරියටම තේරෙනවා සර්. මරු සර් හොඳයි. මන් දන්නේ බොක්කටම වදින. හතුන්වෙනි එක. අංශක 35හි අනුපූරක කෝණය දක්වමු. මරු. අංශක 35හි අනුපූරක කෝණය 90න් 35ක් අඩු කරන්න. 90න් 35ක් අඩු කරන්න. උත්තරේ 55යි. අත උස්සන්න 55 අපු කාණ්ඩේ. right. ඊළඟ එක. අංශක 27හි අනුපූරක කෝණය. අංශක 27හි
අනුපූරක කෝණය 27හි 63යි. සුපිරි. ඊළඟ එක දෙන්නම් ඇඹරිලා යන එක. අංශක 5හි අනුපූරක කෝණය. අංශක 5හි අනුපූරක කෝණ 85යි. 85යි යකෝ. මෙන්න අවසාන එක. ඒක තමයි ඇඟ හිරි වැටෙන්නේ. හිරි වැටෙන එක. අංශක 89හි අනුපූරක කෝණය. අංශක 89හි අනුපූරක කෝණය. එකයි බොලේ. අත උත්තන තේරුණු කට්ටිය. සර් ඒක නම් තේරුණා පට්ටෙට මොඳේ. ලියා ගන්න. යටින් මන් දෙන්නම් නෝට් එක.
හරි. හරි පුතේ. හරි. ලිව්වද? යටි ලියන්න රතු පෑනේ මෙහෙම. රතු පෑනේ ලියන්න. රතු පෑනේ ලියන්න. කිසියම් කෝණයකට අදාළ කිසියම් කෝණයකට අදාළ කිසියම් කෝණයකට අදාළ කිසියම් කෝණයකට අදාළ අනුපූරක කෝණේ යනු අනුපූරක කෝණේ යනු කිසියම් කෝණයකට අදාළ අනුපූරක කෝණේ යනු අනුපූරක කෝණේ යනු අනුපූරක කෝණේ යනු අනුපූරක කෝණේ යනු අංශක 90ක් වීමට මදි කෝණයයි 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 හරි හරි කොටු කරලා තියාගන්න ජීවිතේ කවදාවත්ම අමතක කරන්න එපා විභාගයට ඇහුවොත් අනුපූරක කෝණය සහ අනුපූරක කෝණ යුගලය කියන්නේ ප්‍රශ්න දෙකක් පුතා ඔළුවේ තියාගන්න අනුපූරක කෝණ යුගලය ඇහුවොත් යුගලය ලියන්න ඕන අනුපූරක කෝණය ඇහුවොත් වෙන එකක් ලියන්න ඕන හරි ලියන මාතෘකාව පරිපූරක කෝණ ලියන මාතෘකාව පරිපූරක කෝණ පරිපූරක කෝණ පරිපූරක කෝණ හරි පරිපූරක කෝණ පරිපූරක කෝණ හරි දැන් ඉතින් මට උගන්වන්න දෙයක් නැහැ ඔබ දන්නෝ පරිපූරක කෝණ කියන්නේ මොනවද right ලියන්න ඒ යටතේ පරිපූරක කෝණ යුගල් හඳුනා ගැනීම ඒ යටතේ ලියන මාතෘකාව පරිපූරක කෝණ යුගල් හඳුනා ගැනීම 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 හරි පැටියෝ මම උගන්වන දෙයක්වත් නැහැ මගේ පැටවුන්ට ඔක තේරෙනවා A B C මෙයා කෝණේ අංශක 120යි තව කෝණයක් තියෙනවා පැටියෝ අංශක 60යි P Q R අංශක 60යි මට කියන්න දෝනි මට කියන්න පුතේ මේ කෝණ දෙකේ එකතුව කීයද චණ්ඩලතා පුෂ්පලතා මේ දෙන්නගේ එකතුව කීයද අංශක 180යි පුතා මතක තියාගන්න රත්තරනේ කිසියම් කෝණ දෙකක එකතුව අංශක 180 නම් අනිවාර්යෙන් ඒවා
පරිපූරක කෝණ යුගල්. එම නිසා ලියන්න පුළුවන් ABC කෝණය ධන PQR කෝණය අංශක 180යි. එම නිසා ලියන්න පුළුවන් එම නිසා කියලා ලියන්නේ මෙහෙමයි. ධෝනි ගණිතයේදී එම නිසා ලියන්නේ කොහොමද? බෝල තුනක්. එම නිසා ABC හා PQR කෝණය පරිපූරක කෝණ යුගලයක් වේ. පරිපූරක කෝණ යුගලයක් වේ. ලියා ගන්න පුතා. හරි. යටින් ලියන්න මෙහෙම. ලියන්න පුතේ. ලියලිවර කාණ්ඩය යටින් ලියන්න මෙහෙම. කිසියම් කෝණ දෙකක විශාලත්වවල එකතුව විශාලත්වවල එකතුව අංශක 180 නම් විශාලත්වවල එකතුව අංශක 180 නම් එම කෝණ යුගලය
එම කෝණ යුගලය එම කෝණ යුගලය එම කෝණ යුගලය පෑන මාරු කරන්න පරිපූරක කෝණ යුගලයක් වේ. පරිපූරක කෝණ යුගලයක් වේ. හරි. පරිපූරක කෝණ යුගලයක් වේ. හරි. පරිපූරක කෝණ යුගලයක් වේ. හරි. විභාග ගැටලු ඉක්මන් කරන්න. විභාග ගැටලු. මේ විභාග ගැටලුවක් හැදුවම තමයි ඇඟට මේ පොඩ්ඩක් දැනෙන්නේ මේක සුපිරියටම. A B C D E F right පුතා. මට අහනවා පරිපූරක කෝණ යුගල් දෙකක් නම් කරන්න. අනිවාර්යෙන් ප්‍රශ්නේ ලියන්න. පරිපූරක කෝණ යුගල් දෙකක් නම් කරන්න. පරිපූරක කෝණ යුගල් දෙකක් නම් කරන්න. ඉක්මන් කරන්න. හරි. ඔන්න බලන්න පුතේ. පුතාලට පේන්න ඕන මෙන්න මෙතන කෝණය සරල කෝණයක්. මෙතන කෝණය සරල කෝණයක් පැටියෝ. සරල කෝණයක් කියන්නේ පැටියෝ අංශක 180යි. සරල කෝණයක් කියන්නේ අංශක 180යි. ඒ කියන්නේ පුතේ මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. ඒ කියන්නේ මේ දෙන්න පරිපූරකයි. එහෙනම් පළවෙනි එක BEF AEF ඔය දෙපැත්තේ දෙන්න මාරු වුණාට කමක් නැහැ. ඊළඟට DFE CFE ඔය දෙක ලියලා නම් පැටියෝ ඔබ දක්ෂයි. අතෝසන්නේ එක හරි කාන්න. හරි. ඊළඟට ලියන්න මාතෘකාව. කිසියම් කෝණයකට අදාළ පරිපූරක කෝණය සෙවීම. මාතෘකාව ලියන්න. කිසියම් කෝණයකට අදාළ පරිපූරක කෝණය සෙවීම. හරි.
මහත්තයෝ ජනවාරි මාසයේ සිට ගෲප් එකට ලින්ක් එක දමන්නේ නැත කියලා ආයතනයෙන් කියන්න කිව්වා. මම දන්නේ ආයතනයෙන් කිව්වේ. මේ මොකද සමහර දරුවෝ අයිතු ලෙස මේක පාවිච්චි කරනවා කියලා ආරංචියක් ආවා. ඒ නිසා මේක මුදල් ගෙවපු සිසුන්ට වෙන හානියක්. ඒ නිසා ඒ අඩුපාඩු හදා ගන්න පුතේ. තමන්ගේ අඩුපාඩු තියාගන්න එපා. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ටික කරගන්න. හරි. අගින් කිසියම් කෝණයකට අදාළ පරිපූරක කෝණය සෙවීම. අන්න බලන්න. අංක 1. අංක 1. අංශක 60ෙහි පරිපූරක කෝණය යකෝ මෙලෝදියක් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් මොකෝ කලින් ඉගෙනුවා. අංශක 60ෙහි පරිපූරක කියන්නේ 180ක් වෙන්න කොච්චර මදිද? 180ක් වෙන්න 120යි. සර් කොහොමද ගත්තේ? 180ෙන් 60ක් අඩු කරා. දෙවෙනි එක. අංශක 80ෙහි පරිපූරක කෝණය කීයද? 80ෙහි 100යි. 180ෙන් 80ක් ගියාම 100යි. ඊළඟ එක. අංශක 45ෙහි පරිපූරක කෝණය 45ෙහි කීයද අම්මා? 135. අවසාන එක. අංශක 179ෙහි පරිපූරක කෝණය 179ෙහි පරිපූරක කෝණය විලිලැජ්ජයි 1යි. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හරි. දරුවෙක් කියනවා 45ෙහි පරිපූරක කෝණය 145යි. එකතු කරලා බලන්න පුතේ 185ක් වෙනවා එතකොට. 190ක් විතර වෙනවා. 180ෙන් 45 අඩු කරගන්න බැරි අයවත් ඉන්නවද? ලැජ්ජයි. හරි. හරි. යටින් ලියන්න දෝනි මෙහෙම. යටින් ලියන්න මෙහෙම. දෙකක් විතර ලියාගත්තා නම් ඇති ඔක්කොම ලියන්න ඕනෙත් නැහැ. කිසියම් කෝණයක පරිපූරක කෝණය යනු යටින් ලියන රතු පෑනේ කිසියම් කෝණයක පරිපූරක කෝණය යනු කිසියම් කෝණයක පරිපූරක කෝණය යනු පරිපූරක කෝණය යනු පරිපූරක කෝණය යනු අංශක 180ක් වීමට මදි අගයයි. අංශක 180ක් වීමට මදි කෝණයයි. 180ක් වීමට අවශ්‍ය කෝණයයි.
එහෙම හරි මොකක් හරි ලියන්න. අංශක 180ක් වීමට මදි කෝණයයි. නැත්නම් අවශ්‍ය කෝණයයි. මොකක් හරි ලියන්න. හරි. මදි කෝණයයි. හරි. හරි. ඇතිනේ. ඉවරයිනේ. 3යි 1 අභ්‍යාසය දක්වා කරන්න. අභ්‍යාසය ටික කරන් යන වෙලාව ගියා. දැනුනේවත් නැහැ. එහෙනම් ඔන්න මම පොයේ දවසේ වෙච්ච පාඩුව මම මගේ ඇරියා. හැබැයි පොයට මම පන්ති කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය නිසා ඔයාලට පාඩුවක් වෙන්න දුන්නෙත් නැහැ. මගේ ප්‍රතිපත්තියත් මම රැක්කා. ඔයාලට වෙන්න තිබුණු අවශ්‍ය දේත් මම කරා. එමය වෙන්න ඕන. ඔයාලා පුරුදු වෙන්න එක. ප්‍රතිපත්ති නම් ප්‍රතිපත්ති. හැබැයි කාටවත් හානියක් වෙන්න බෑ. හරි. එහෙනම් පරිස්සමින් ඉන්නවද? නිවාඩු කාලේ. මම මේ සතියේ මේ විභාග පුහුණු වැඩසටහන කරන්නේ. පොඩ්ඩක් මම නිවාඩු ගන්නවා සතියක් හොඳේ. අදින් පස්සේ චූටි දවස් 4-5ක පොඩි නිවාඩුවක් දානවා. පරිස්සමෙන් ඉන්න දෙයියෝ. නැගිටලා ආයිබුවන් කිය. ආයිබුවන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා.